ඔබ සැමට ජේසු පිහිටයි. 10 වෙනි ශ්‍රේණිය 14 වෙනි පාඩම විනිශ්චය හා කුරුසිපත් වීම. මේ දිනවල අපි කතා කරමින් ඉන්නේ ඔබට මතක ඇති යේසුස් වහන්සේගේ ජීවිතයේ අවසාන කාලයේදී සිදු වුණා වූ සිදුවීම් සම්බන්ධයෙන්. වෙන වචන වලින් කිව්වොත් උන්වහන්සේ මුහුණ දුන්නා වූ ජීවිත අභියෝග නැත්නම් අභියෝගාත්මක සිදුවීම් සම්බන්ධයෙන්. අපි අවසානයට නැවතූ තැනදී අපි කතා කරා යේසුස් වහන්සේව ජූදස් විසින් ජුදා නායකයන්ට පාවා දුන්නු ආකාරය. අපි එතන ඉඳන් ඉස්සරහට යමු අද දවසේ. දේව වචනයට අනුව යේසුස් වහන්සේව අල්ලාගත්තු මේ ආගමික කණ්ඩායම් උන්වහන්සේව රැගෙන උත්තම පූජකයාගේ නිවසට ගියා. පහන් වනතුරු ඒ ස්ථානයේ තබා ගත්තා. ඒ අවස්ථාවේදී ඔබ දන්නවා කෙනෙක්ව වරදකරුවෙක් ලෙස අල්ලගත්තට පස්සේ ඒ පුද්ගලයාට නිත්‍යානුකූල නොවන දඬුවම් දෙන අවස්ථා බොහෝමයක් තිබෙනවා. යේසුස් වහන්සේටත් මේ අවස්ථාවට මුහුණ දෙන්න සිද්ධ වුණා. යේසුස් වහන්සේව අල්ලාගත්තු මේ ආගමික කණ්ඩායම මේ වගේ මේ ආගේ සේවකයෝ උන්වහන්සේට නොයෙකුත් හිරිහැර කරමින් කවටකම් කරමින් අපහාස කරමින් නායක පූජකයාගේ නිවසේ රඳවාගෙන සිටියා. ඊට පස්සේ පහන් වුණාට පස්සේ අපි මෙහිදී බලන්නට යනවා උන්වහන්සේව යම් යම් ස්ථාන කරා යොමු කරනවා විනිශ්චය සඳහා. කිසිදු වරදක් නොකළ යේසුස් වහන්සේ දැන් මේ ජීවිතයේදී විශාල විනිශ්චයකට යොමු වෙනවා. අපි බලමු කුමන ස්ථානවල නැත්නම් කවුරුන් වෙතද උන්වහන්සේ මේ විනිශ්චයන් සඳහා ගියේ කියලා. පළවෙනි වතාවට උන්වහන්සේව ගෙනියන්නේ උදේ පාන්දර උන්වහන්සේව අරගෙන යනවා ජුදෙව් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත. අපි මොකක්ද බලමු මොකද්ද ජුදෙව් ශ්‍රේෂ්ඨාධිකරණය කියලා කියන්නේ. ඔබ අහලා ඇති. සැනහෙඩ්‍රීන් සභාව නැත්නම් ජුදෙව් ආගමික ශ්‍රේෂ්ඨාධිකරණය කියන වචන වලින් හඳුන්වනවා. මේ සමාජිකත්වයේ දරන්නේ ජුදා ආගමික කණ්ඩායම්. ඔබ පසුගිය දවස්වල ඉගෙන ගත්තා වගේ පාරිසිවරු, සාද්දුසිවරු, විනයධරයන්, මේ උත්තම පූජකයන්, ඒ වගේ කණ්ඩායම් තමයි මේ සමාජිකත්වයේ දරන්නේ. එහි සමාජිකත්වයේ ගණනින් 70ක් පමණ වෙනවා. ඉතින් ජුදා ආගමට සම්බන්ධ ප්‍රශ්න විසඳා ගැනීමට තමයි මේ ශ්‍රේෂ්ඨාධිකරණය රැස් වෙන්නේ. දැන් මේ ආයත තිබුණු විශාල ප්‍රශ්නය තමයි යේසුස් වහන්සේ ජුදා ආගම කලබන්න නැත්නම් ජුදා ආගමට විරුද්ධ දේවල් උගන්වමින් උන්වහන්සේ විශාල කලබගෑනියක් සිදු කරන නිසා උන්වහන්සේට විරුද්ධව විනිශ්චයක් දීම අවශ්‍යයි කියන තැන ඉඳගෙන ඒ අය යේසුස් වහන්සේව අනිත් එක යේසුස් වහන්සේ ජුදෙව්වෙක් උන්වහන්සේව ජුදා ආගමික ශ්‍රේෂ්ඨාධිකරණයට ගෙනියනවා. මේ ශ්‍රේෂ්ඨාධිකරණයට ජුදා ආගමික ප්‍රශ්න විසඳන්න අයිතිවාසිකම තියෙනවා. එයාට හැකියාව තියෙනවා. හැබැයි ඒ අයට කිසිම විදියකින් වරදකරුවෙකු මරණයට පත් කරන්න අයිතියක් නැහැ. මරණයට පත් කිරීම සඳහා උන් තීරණය කරොත් යමෙක් ඒ පුද්ගලයාව රෝම අධිරාජ්‍යයේ බලය සහිත කෙනෙකුගේ තීරණයට තීන්දුවට යටත් කළ යුතුයි කියලා එහි තීරණයක් නැත්නම් නියෝගයක් තියෙනවා. ඉතින් අපි බලමු ජුදෙව් ශ්‍රේෂ්ඨාධිකරණය තුලදී නැත්නම් සැනහෙඩ්‍රීන් සභාව තුලදී යේසුස් වහන්සේට මුහුණ දෙන්න සිද්ධ වුණේ කුමන ආකාරයේ තත්වයකටද කියලා. උන්වහන්සේගෙන් දැන් ආගමික නායකයෝ එකතු වෙලා ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. යේසුස් වහන්සේගෙන් විශාල ප්‍රශ්න අහනකොට ඕන අහපු ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඔබ ක්‍රිස්තුස්ද කියලා අපිට කියන්නේ. යේසුස් වහන්සේ පුදුමාකාර ප්‍රඥාවකින් මේ අයට පිළිතුරු දෙනවා. දැන් ඔබ හිතන්න උසාවියක නඩු අහනකොට වරදකරුවෙක් නොවුනත් නිවැරදිකරුවෙක් තුල පවා යම් කිසි චකිතයක්, යම් කිසි බියක්, යම් කිසි දුකිත හැඟීමක් ඇති වෙන්නට පුළුවන්. යේසුස් වහන්සේ මිනිසෙක් විදියට යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ නමුත් මනුෂ්‍යාකාරය ඉස්මතු වීම තුල උන්වහන්සේ මෙතනදී
යම් කිසි ආකාරයකින් උන්වහන්සේටත් මේ තැතිගැන්ම තියෙන්නේ නැති හැබැයි උන්වහන්සේ දුන්නු බුද්ධිමත් ප්‍රඥා ගෝචර පිළිතුරු වලින් අපට පැහැදිලි වෙනවා උන්වහන්සේ යාඥාව තුල ලැබපු ශක්තිය බලය තුල දෙවියන් වහන්සේගේ සැලැස්ම ඉටු කිරීම සඳහා උන්වහන්සේ සියලු ප්‍රශ්නවලට ප්‍රඥා ගෝචර පිළිතුරු දුන්නු ආකාරය. දැන් ඔබ ක්‍රිස්තුස්ද කියලා උන්වහන්සේගෙන් අහපු අවස්ථාවේදී උන්වහන්සේ කියනවා මම ඔබට එය කීවත් ඔබ විශ්වාස කරන්නේ නැහැ. මා ඔබෙන් එය ඇසුවත් ඔබ පිළිතුරු දෙන්නේ නැහැ. ඒත් මෙතෙන් පටන් මනුෂ්‍ය පුත්‍රයා දෙවියන් වහන්සේගේ දකුණු භාගයේ බල පරාක්‍රමයේ වැඩ හිඳිනවා ඔබ දකින්නු ඇත කියලා. ඊට පස්සේ ආයි කියන ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා. යේසුස් වහන්සේ ප්‍රඥාවන්තව උත්තර දෙනවා මා එසේ බැව් පවසන්නේ ඔබය. ඉතින් මේ ජුදා මන්ත්‍රණ සභාවට නැත්නම් ජුදෙව් ශ්‍රේෂ්ඨාධිකරණයට අවශ්‍ය වන යේසුස් වහන්සේගේ කටෙන් යම් කිසි පිළිතුරක් ලබාගෙන උන්වහන්සේව වරදකරුවෙකු බවට පත් කරන උන් කාලයක් තිස්සේ මේකට ආරාධමින් සිටියා. අපි දැක්ක අපි ඉගෙනගත්තු පාඩම් තුලදී ඕන් යේසුස් වහන්සේව කට වචනයකින් අල්ලගෙන වරදටපත් කරන්න උත්සාහ කරා. නමුත් දෙවියන් වහන්සේගේ කරුණාව තුල හා යේසුස් වහන්සේගේ ප්‍රඥා සම්පන්න පිළිතුරු තුල ඔවුන්ට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. ඉතින් දැන් මෙතනදී යේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා ඔවුන් යම් වචනයක් ස්ථිර කරගෙන ඔවුන් කියනවා වෙන සාක්ෂියක් අපිට කුමටද? මේ ඔහුගේම කටින් කියනවා අපි ඇසීමු කියලා. දැන් ඔවුන්ට අවශ්‍ය වෙනවා යේසුස් වහන්සේ මරණයට පත් කරන්න. නමුත් ඔවුන්ට ඒ තීරණය ගන්නට අවකාශයක් නැහැ. ඊළඟ විනිශ්චය ආසනය සඳහා යේසුස් වහන්සේව මේ අය යොමු කරනවා. ඒ තමයි රෝම අධිරාජ්‍යයේ යටතේ නැත්නම් රෝම ආණ්ඩුවට වග කියන ජුදෙව් ජනතාව වෙනුවෙන් පෙනී සිටින රෝම අධිරාජ්‍යයේ රෝම ආණ්ඩුකාරවරයා යටතට යේසුස් වහන්සේව ගෙනියලා නඩුව අහන්න උන්වහන්සේව යවනවා. ඒ තමයි පිලාත් ආණ්ඩුකාරවරයා වෙතට උන්වහන්සේව යවනවා. අපි බලමු උන්වහන්සේගේ දෙවන විනිශ්චය අවස්ථාව ලෙස පිලාත්ගේ විනිශ්චයේදී ඔහු යේසුස් වහන්සේ සමග කුමන ආකාරයෙන් ක්‍රියා කරනවද කියලා. අපි දකිනවා මේ විනිශ්චය හැම අවස්ථාවකදීම උන්වහන්සේගෙන් බොහෝ ප්‍රශ්නයන් අහනවා. දැන් පිලාත් වෙතට උන්වහන්සේව ගෙන ගියාට පස්සේ යේසුස් වහන්සේ ගැන මේ ජනතාව බොරු චෝදනා පිලාත්ට ඉදිරිපත් කරනවා. මොනවද උන්වහන්සේට ඉදිරිපත් කරපු චෝදනා කියලා අපි විමසලා බලමු. මෙන්න මේ චෝදනා තුන තමයි දේව වචනයට අනුව යේසුස් වහන්සේ වෙනුවෙන් පිලාත්ට උන්වහන්සේ ගැන ඉදිරිපත් කරන්නේ. පළවෙනි චෝදනාව තමයි ජාතිය කැරලි ගැසීමට පෙළඹෙව්වා කියලා යේසුස් වහන්සේ. දෙවැනි චෝදනාව තමයි අධිරාජ්‍යයට බදු ගෙවීම තානම් කරා කියලා. ඔබට මතක ඇති අපි ඉගෙන ගත්තා. උන්වහන්සේ අධිරාජ්‍යයට බදු ගෙවීම තහනම් කිරීම කොයි ආකාරයකින්වත් කළේ නැහැ. උන්වහන්සේ මහා ප්‍රඥාවන්ත ලෙස ඒ අවස්ථාවේදී ක්‍රියා කරා සදුසිවරුන්ගේ ප්‍රශ්නය හමුවේ. තුන්වෙනි චෝදනාව ලෙස තමා ක්‍රිස්තුස් නම් රජෙක් බව ප්‍රකාශ කළා කියලා. දැන් අපි දකිනවා මේ අවස්ථා තුනේම යේසුස් වහන්සේ කිසිම අවස්ථාවක මේ චෝදනාවකට යටත් වෙලා නැහැ. හැබැයි බොරු චෝදනා විදියට මේ චෝදනා තුනම මේ අය යේසුස් වහන්සේට එරෙහිව පිලාත් වෙත ඉදිරිපත් කරනවා. ඒ අවස්ථාවේදී පිලාත් යේසුස් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. මොකද්ද ප්‍රශ්නය? ඔබ ජුදෙව්වරුන්ගේ රජද? ඔබ ජුදෙව්වරුන්ගේ රජද? යේසුස් වහන්සේගේ පිළිතුර වෙන්නේ එසේ කියන්නේ ඔබය. උන්වහන්සේ හැම අවස්ථාවකදීම ඔවුන්ගේ පිළිතුර මගින් ඒ අයට පිළිතුරක් දෙනවා. ඔබට මතක ඇති සමහර අවස්ථාවලදී යේසුස් වහන්සේ ඊ타ත්ම ප්‍රඥාවන්තව ඔවුන්ගෙන් ප්‍රතිප්‍රශ්නයක් අසමින් ඔවුන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන්නු ආකාරය. ඉතින් අපිට පේන උන්වහන්සේගේ මුළු ජීවිතය හරහාම දෙවියන් වහන්සේගේ මහා බල සම්පන්න ප්‍රඥාවන්ත සැලැස්ම හැම අවස්ථාවකදීම විද්‍යාමාන වෙච්ච ආකාරය. ඉතින් අවසානයේදී මේ නඩු විනිශ්චයේදී පිලාත් තීරණය කළා කියන්නේ මේ මිනිස්යාගේ අතේ කිසිම වරදක් මට පේන්නේ නැහැ කියලා. දැන් පිලාත්ට අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී ඔහුට මේ විනිශ්චයෙන් ගැලවෙන්නට. ඒ බව අපිට දේව වචනය තුලින් පැහැදිලි වෙනවා. දැන් පිලාත් අහනවා යේසුස් වහන්සේ ගලීලයට සම්බන්ධ කෙනෙක් නිසා පිලාත්ට අවශ්‍ය වෙනවා තවත් කෙනෙක් වෙත යේසුස් වහන්සේව යොමු කරවන්න. කවුද ඒ කෙනයි? තමයි හෙරෝද් රජුරුවෝ. දේව වචනයට අනුව පිලාත් සහ හෙරෝද් කාලයක් තිස්සේ යම් කිසි අමනාපයක් නිසා ඔවුන් බහින්බස් වෙලා ඔවුන් අතර කිසිම සම්බන්ධතාවයක්
පවතින්නේ නැති බව අපිට දේවචන තුලින් කියවන්නට ලැබෙනවා. මේ අවස්ථාව හොඳම අවස්ථාව බව තේරුම් ගන්න පිලාත් යේසුස් වහන්සේගේ ජාතිය සහ උන්වහන්සේ පැමිණෙන නගරය භාවිතයට ගනිමින් උන්වහන්සේව හෙරෝද් වෙතට යවන්නට උත්සාහ කරනවා. හෙරෝද් වෙතට යවනවා. දැන් තුන්වෙනි විනිශ්චය විදියට අපිට පේන්නේ යේසුස් වහන්සේ මුහුණ දුන්නෝ මේ හෙරෝද්ගේ විනිශ්චය. බලන්න උන්වහන්සේට කොතරම් කී දෙනෙක් ළඟට විනිශ්චය සඳහා යන්නට සිද්ධ වුණාද කියලා. යේසුස් වහන්සේව හෙරෝද් ළඟට යවුවම හෙරෝද් පුදුමාකාර ආශාවකින් උන්වහන්සේව බාර ගන්නවා. හෙරෝද් කාලයක් තිස්සේ අහලා තිබුණා යේසුස් වහන්සේ කරපු හාස්කම් ප්‍රතිහාරය. ඒ වගේම හෙරෝද් බලාපොරොත්තුෙන් හිටියා ඔහු ඉදිරියට යේසුස් වහන්සේ ඇවිල්ලා ප්‍රතිහාරයක් කරනු දැකීමට. ඉතින් ඔහුත් විවිධ ප්‍රශ්න උන්වහන්සේගෙන් අහන්නට ඇති. විවිධ දේවල් ඇහුවත් මෙතන අති විශිෂ්ට අවස්ථාවක් යේසුස් වහන්සේගේ විනිශ්චයේදී ඒ කිසිම ප්‍රශ්නයකට යේසුස් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. සමහර විට හෙරෝද්ගේ කපටි ප්‍රශ්න කිරීම තුල ව්‍යාජ ප්‍රශ්න කිරීම තුල උන්වහන්සේ නිශ්ශබ්දව හිටියා. ඉතින් හෙරෝද්ගේ තීරණය වෙන්නේ පිලාත් වගේම මේ මිනිස්යාට කිසිම වරදක් පේන්නේ නැහැ. මේ මිනිස්යාව මරන්න තරම් කිසිම වරදක් ඔහුට හොයාගන්නට බැහැ කියලා ඔහු නැවත වතාවක් හෙරෝද් විසින් යේසුස් වහන්සේව පිලාත් වෙත යොමු කරනවා. මන්ද අපි දන්නවා පිලාත් රෝමාණ්ඩුකාරයා විදියට උන්වහන්සේ සම්බන්ධයෙන් යුදෙව්වන්ට අවශ්‍ය කරන තීරණය දෙන්න පුළුවන් එකම කෙනා පිලාත්. දැන් මොහොතක් අපි යේසුස් වහන්සේ වෙතට හැරෙමු දරුවනි. මේ අවස්ථාවේදී යේසුස් වහන්සේ මේ එක් පුද්ගලයා තුල එක් පුද්ගලයා හමු වීමට ගමන් කිරීම තුල එක් පුද්ගලයාගේ විනිශ්චයට මුහුණ දීම තුල අපිට පේනවා උන්වහන්සේට අසාධාරණයට මුහුණ දීමට තිබුණා වූ මහා එඩිතර භාවය, නිර්භීත භාවය උන්වහන්සේ අවශ්‍ය තැනදී මුඛය විවෘත කරන්නට පසුබට වුණේ නැහැ. ඒ වගේම අවශ්‍ය තැනදී නිශ්ශබ්දව ඉන්නට උන්වහන්සේ අමතක කෙරුවේ නැහැ. කොතරම් වටිනා පාඩම්ද උන්වහන්සේ මේ හරහා අපට උගන්වන්නේ. සමහර විට අපේ ජීවිතවලත් අපි කතා කළ යුතු තැන් තිබෙනවා. ඒ වගේම අපේ නිශ්ශබ්දතාවය නැත්නම් මුනිවත රැකිය යුතු අවස්ථා තිබෙනවා. ඔබටයි මටයි හොඳ පාඩම් මේවා. උන්වහන්සේ මේ පාඩම හරහා මේ මුණ දුන්නා වූ විනිශ්චයන් හරහා අපේ ජීවිතයට අවශ්‍ය කරන ඉතාමත්ම කුඩා පාඩම් පවා මඟ පෙන්වීම පවා පෙන්වා දෙන ආකාරය හරිම අපූර්වයි දරුවනි. එහෙනම් අපි බලමු පිලාත් වෙතට ඊළඟට ගමන් කරන යේසුස් වහන්සේට පිලාත් විසින් දෙන්නා වූ තීරණය මොකක්ද? මරණ දණ්ඩනය. දැන් පිලාත් වෙතට ගියාම පිලාත් දැනගත්තා පිලාත්ට මේකෙන් අත හොද ගන්න බැරි බව. නැත්තම් මේ විනිශ්චය දීමෙන් ඉවත් වෙන්න බැරි බව. එතකොට පිලාත් හැබැයි තවත් වතාවක් කීපයක් උත්සාහ කරනවා යේසුස් වහන්සේගේ අත වරදක් නැහැ කියලා ඔප්පු කරන්න. හැබැයි අවාසනාවට මේ රෝම අධිරාජ්‍ය තුල යම් පිළිවෙත් ඉටු කරන අවස්ථාවක් තිබෙනවා. මේ දවසත් ඒ වගේ පිළිවෙත් ඉටු කරන අවස්ථාවක්. මේ දවසේදී ඔවුන්ගේ නියමයක් තිබෙනවා මංගල්‍ය වෙනුවෙන් යම් සිරකරුවෙක් නිදහස් කරලා දීම. මේ අවස්ථාව පිලාත් පාවිච්චි කරනවා ජනතාවට එය බාර දීලා ජනතාව වෙතින් එන පිළිතුර ඔහුගේ තීරණය බවට පරිවර්තනය කරන්න. මොකක්ද පිලාත් කරන්නේ? පිලාත් කියනවා දැන් ඔහු දන්නා විදිහට ජනතාව දන්නා විදිහට යම් දේශපාලනික සිරකරුවෙක් ඔවුන් වෙත ඉන්නවා. ඒ තමයි බරබ්බස්. බරබ්බස් කියන මිනිමෑරුම් වලට සොරකම් වලට අසු වෙච්ච මිනිස්සෙක් දේශපාලන සිරකරුවෙක් මේ වන විටත් ඔවුන් වෙත ඉන්නවා. දැන් ජනතාවගේ තීරණයට තීන්දුවට පිලාත් මේ අවස්ථාවේ හිස නමනවා. ජනතාව කුමක්ද කියන්නේ? බරබ්බස් නිදහස් කරන්න. ජේසුස් කුරුසේ යන ගසන්න. බරබ්බස් නිදහස් කරන්න. ජේසුස් කුරුසේ යන ගසන්න කියන සටන් පාඨය පිලාත්ගේ සටන් පාඨයත් බවට පත් වෙන බව අපට ලූක්තුමා පැහැදිලිවම ඉදිරිපත් කරනවා. මේ තීරණයට හිස නමමින් පිලාත් අවසානයේ සියදු දෑත් සෝදාගෙන මේ ක්‍රියාවලිය නිවත් වෙලා අසාධාරණ ලෙස වැරදි කරුවෙක් නිවැරදි කරු බවට පත් කරමින් කිසිම දෝෂයක් කැලලක් නැති යේසුස් වහන්සේව මරණ දණ්ඩනයට නියම කරනවා. බරබ්බස් නිදහස් වෙනවා. යේසුස් වහන්සේට මරණ දණ්ඩනය සඳහා තීන්දුව ලැබෙනවා.
ඉතින් එදා ඉතිහාසයේ පටන්ම නිවැරදිකරුවන් වරදකරුවන් වුණා, වරදකරුවන් නිවැරදිකරුවන් බවට පත් වුණා. අදත් අපිට ඒක 아무තු දෙයක් නෙවෙයි දරුවනි. ඔබ උසාවියකට ගියොත්, ඔබ පුවත්පතක් කියවුවොත්, ඔබ ලෝකයේ පුවත් පිළිබඳ ඔබේ අවධානය යොමු කරොත් ඔබට හොඳටම පැහැදිලි බොහෝ අවස්ථාවලදී අසරණයන්, පීඩාවට පත් වූවන්, හඬක් නගන්නට නොහැකි වූවන් වරදට පත් වෙන බව. මිනිමැරුම් වලට අසුවන්, සොරකම් වලට, දූෂණ වලට, වංචා වලට අසුවන් නිවැරදි කරුවන් විදියට සිරගෙන් එළියට එන ආකාරය අපිට මහා අමුතු දේවල් නෙවෙයි අපි ජීවත් වන සමාජයේ. ඉතින් අපි දකිනවා යේසුස් වහන්සේ මේ අසාධාරණ විනිශ්චයට මුහුණ දුන්නා, මේ තීන්දුවට යටත් වුණා. ඒ අසාධාරණ තීන්දුවට හිස නමන්න නිර්භීතකමක් සහ නිහතමානීකමක් දෙවියන් වහන්සේ තුළ උන්වහන්සේට තිබුණා. අපි දකිනවා අපි කොච්චර මේක අසාධාරණ ක්‍රියාවලියක් කියලා හැඳින්නුවත් මෙය තමයි දේව සැලැස්ම. උන්වහන්සේ දේව සැලැස්ම වෙනුවෙන් උන්වහන්සේගේ මුළු හදවතින් අවනත වෙලා මරණ දණ්ඩනයට බාර වෙලා තමුන්ගේ ජීවිතය පූජාවක් කරන්නට ඉඩ දුන්නු අවස්ථාව ගැන අපි මේ විදිහට හොයලා බැලුවා. දැන් උන්වහන්සේ වල්ලගෙන ගිහිල්ලා කුරුසේ ඇනගහන්න, උන්වහන්සේගේ ජීවිතය විනාශ කරන්න නැත්නම් නිමාවට පත් කරන්න මේ ජුදා නායකයන්ට පැය ගණනයි ගත වුණේ. අපි දකිනවා මධ්‍යහන වේලාව පමණේදී යේසුස් වහන්සේව මරණ දණ්ඩනයට නියම වෙච්ච අවස්ථාවේ පටන් උන්වහන්සේව කුරුසේ ඇනගහන්නගෙන යන අවස්ථාවේදීත් ඒ වගේම උන්වහන්සේ කුරුසේ සිටින අවස්ථාවේදීත් මුළු ස්වභාව ධර්මය උන්වහන්සේගේ මේ මහා ක්‍රියාවලිය වෙනුවෙන් ප්‍රතිචාර දක්වපු ආකාරය මුළු රට පුරා ගණන්ධකාරයක් පැතිරුණා කියලා දේව වචනේ සඳහන් වෙනවා. කිසිම කැලලක් නැති දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ මුළු මහත් මිනිස් සංහතිය වෙනුවෙන් තමුන්ගේ නොකැලල් ජීවිතේ පූජා කරන අවස්ථාවේදී කුරුසේදී උන්වහන්සේගේ ජීවිතය අවසන් කරන අවස්ථාවේදී මේ අන්ධකාරය පැතිර ගියා, හිරු අඳුරට ගියා. ස්වභාව ධර්මය උන්වහන්සේ වෙනුවෙන් දුක් වෙච්ච ආකාරය ගැන ඔබට අදත් දේව වචනය තුලින් කියවලා බලන්න පුළුවන්. ඒ වගේම විශේෂ තවත් එක් සිදුවීමක් වුණා. ඒ තමයි දේවමාලිගාවේ තිරය දෙකඩව යාම. ඔබ දකිනවා දේවමාලිගාවේ අතිශුද්ධ ස්ථානයේ සිට ශුද්ධ ස්ථානය දක්වා යම් කිසි විශාල තිරයක් ඕන් දමා තිබුණු ආකාරය. මේ තිරය දමා තිබුණේ යම් කිසි වෙන් කිරීමක් කිරීම සඳහා. මොකක්ද මේ වෙන් කිරීම? ජුදා සිරිත් වලට අනුව වර්ෂයට එක වතාවක් එක් පූජකවරයෙකුට දාදු දැමීමෙන් අවස්ථාව ලැබෙනවා අතිශුද්ධ ස්ථානයට පිවිස මේ ස්ථානයේ දුම් පූජාව පවත්වන්න. ඔබට මතක නම් ඔබ ඉගෙනගත්තු පාඩම් වලදී සෙකරියස් තුමාට ඒ අවස්ථාව ලැබුණු බව, අන්න ඒ වගේ අවස්ථාවක් දාදු දැමීමෙන් හැම පූජකතුමෙකුටම වාර්ෂිකව ලැබුණු ආකාරය ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් වෙනවා. මේ තිරය තියෙන්නේ අතිශුද්ධ ස්ථානය සහ ශුද්ධ ස්ථානය වෙන් කරන පිණිස. ඒ ස්ථානයේදී මේ සිදුවීම තුල සාමාන්‍ය ජනතාවට මෙතෙක් අහිමිව තිබුණු අයිතියක්. එහෙනම් පූජකවරයෙකුට පමණයි අතිශුද්ධ ස්ථානයට ගමන් කරන්න අවස්ථාව ලැබෙන්නේ. සාමාන්‍ය ජනතාවට ශුද්ධ ස්ථානයෙන් එහාට යන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. යේසුස් වහන්සේගේ කුරුසි පූජාව තුල උන්වහන්සේ මේ වෙන්වීම නිමාවට පත් කරා. මෙතෙක් කල දෙවියන් වහන්සේත් මිනිසයාත් අතර තිබූ මහා බාධකය යේසුස් වහන්සේගේ කුරුසි පූජාවෙන් ලේ හැලීමෙන් උන්වහන්සේ නිමාවට පත් කරලා ඕනම මිනිසෙකුට පසුතැවීම තුල යේසුස් වහන්සේ තුලින් දෙවියන් වහන්සේ වෙතට යෑමේ මාර්ගය උන්වහන්සේ විවෘත කරපු බව මේ තිරය දෙකඩව යෑමෙන් සංකේතවත් වෙන බව අපි අද දවසේ ඉගෙන ගන්නවා. ඉතින් හොඳින් මතක තියාගන්න යේසුස් වහන්සේගේ මේ පූජාවේ යම් යම් සිදුවීම් හරහා සිද්ධ වෙච්ච විවිධ සංකේත තුලින් අපගේ ආධ්‍යාත්මික ජීවිතයට අපිට විවිධාකාර පාඩම් දෙවියන් වහන්සේ අප වෙතට එව්වා, අපට කියා දුන්නා, අපිට ඉගෙන ගන්න අවස්ථාව සැලසුවා. අවසාන වශයෙන් අපි බලමු යේසුස් වහන්සේ තමන් වහන්සේගේ ජීවිතය නිමා කළේ කොහොමද කියලා. ඔබ දකින උන්වහන්සේ කුරුසේදී විවිධ වචන භාවිතා කරා. උන්වහන්සේ කුරුසේ සිටමින්
කීවා වූ අවසාන වචනය ඉතාමත්ම වැදගත්. උන්වහන්සේ වේදනාව මැද්දේ උන්වහන්සේ දැන් මේ අවස්ථාව වෙනකොට උන්වහන්සේට කරන්න පුළුවන් හිරිහැර අපමණ හිරිහැර උන්වහන්සේට පමුණුවලා මානුෂික වද හිංසා පමුණුවලා මේ අවසාන අවස්ථාවේ අවසාන ප්‍රාණය නිරුද්ධ වෙන අවස්ථාවේදී උන්වහන්සේ කුඩා දරුවෙක්ව ඉන්නේද්දි කියන්නට පුරුදු වුණා වූ යාඥාව උන්වහන්සේගේ මුඛයෙන් ප්‍රකාශ කරනවා. මොකක්ද යාඥාව? පියාණෙනි, ඔබගේ හස්තයට මාගේ ආත්මය බාර දෙමි. පියාණෙනි, ඔබගේ හස්තයට මාගේ ආත්මය බාර දෙමි කියන මේ ජුදා දරුවන්ගේ යාඥාව, ජුදා දරුවෝ නින්දට පෙර මේ යාඥාව හැමදාම ඉටු කරන්නට පුරුදු වෙලා හිටියා. යේසුස් වහන්සේත් කුඩා අවදියේ ඉඳලා මේ යාඥාව ඉටු කරන්නට ඇති. උන්වහන්සේට ඒක හුරු පුරුදු යාඥාවක්. කුරුසේදී ජීවිතේ හමාර කරන්නට ඉස්සෙල්ලා, කුරුසේදී උන්වහන්සේගේ ජීවිතය මේ ලෝකයෙන් සමුගන්නට ඉස්සෙල්ලා උන්වහන්සේ අමතක කෙරුවේ නෑ ඒ ජුදා යාඥාව ඔප්පු කරන්නට. ඉතින් අපිට පේනවා දරුවනි, යේසුස් වහන්සේ මේ විනිශ්චයන් හරහා අපි කතා කරා වගේ ජුදෙව් ශ්‍රේෂ්ඨාධිකරණය පිලාත්ගේ, ඒ වගේම හෙරෝද්ගේ නැවතත් පිලාත් දුන්නා වූ මරණ දණ්ඩනය තුල උන්වහන්සේට කුරුසි පූජාව හිමි වුණා. අපි මිනිස් ඇසින් ඒ දිහා බැලුවොත් අපිට පේනවා ඒ කොච්චර අසාධාරණද, අධර්මිෂ්ඨද කියලා. නමුත් දෙවියන් වහන්සේ තම ඒකජාතික පුත්‍රයාණන්ව මේ හරහා යන්නට සැලැස්සුවේ ඔබත් මාත් වැනි පෞකාර මනුෂ්‍යයන් සංහතියකට ගැලවීමේ මාර්ගය උදා කර දෙන්නයි. ඉතින් ඔබ සූදානම් නම් යේසුස් වහන්සේව පිළිගන්නට? උන්වහන්සේ ඒ කුරුසි පූජාව තුළ ඔබේ ජීවිතයට අර්ථවත් වේවි. අපි බලමු අද දවසේ අපිට මොකක්ද ඉටු කරන්නට තියෙන අභ්‍යාසය කියලා. 14 වන පාඩමේ යටතේ විනිශ්චය හා කුරුසිපත් වීම කියන පාඩමේ ඔබට ප්‍රශ්න කිහිපයක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය, යේසුස් වහන්සේ විනිශ්චය සඳහා ගෙන ගිය අවස්ථා මොනවාද? දෙවැනි ප්‍රශ්නය, යේසුස් වහන්සේට මරණ දණ්ඩනය නියම කළේ කවරෙක්ද? තුන්වෙනි ප්‍රශ්නය, යේසුස් වහන්සේගේ මරණය සිදු අවස්ථාවේ පරිසරයේ සිදු වෙනස්කම් මොනවාද? මම හිතනවා මේ පහසු ප්‍රශ්න වලට ඔබට ඉතාමත් ඉක්මනින් පිළිතුරු සපයා ගන්න අවස්ථාව ලැබෙයි කියලා. එහෙනම් අපි තවත් දවසක හමු වෙමු. ඔබ සැම දෙනාටම ජේසු පිහිටයි.